සම්මා සම්බුදු සරණයි සුපින්නත් හැම දිනාටම. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මානසිකත්වය කෙනෙක්ගේ තුල ඇති කරගත යුතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පුද්ගලයෙක් තුල ඇති කරගත යුතු මානසිකත්වය. ඇති කරගත්තොත් යම් කිසි කෙනෙක් මොන තරම්නම් සුන්දර ජීවිතයක් උරුම කරගන්නවද කියන කාරණාව දැනෙන්නේවත් නැතුව තේරෙන්නේවත් නැතුව ජීවිතේ ජීවත් කරවලා තමන්ගේ ජීවිතය ජීවත් කරවලා ජීවිතය ගෙවිලා ගිහිල්ලා ඉවර වෙලා යන මිනිස්සු ඕන තරම් ලෝකේ ඉන්නවා. අද අපි ධර්ම දේශනාව ආරම්භ කරන්නේ අන්න ඒ වගේ ප්‍රවේශයකින්. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහ පොළොව යට ඉන්න සත්තු ඉන්නවා, පණුවෝ ඉන්නවා, පණුවෝ වගේ සත්තු ඕන තරම් ඉන්නවා. දියේ ඉන්න සත්තු ඉන්නවා. ඒ අය ගොඩබිමේ අසිරිය දකින්නේ නැහැ, කවදාකවත් මැරෙනකම්ම පුළුවන්කමක් නැහැ. මහ පොළොව යට ඉන්න කරුවලේ ජීවත් වෙලා කරුවලේ ඉපදිලා කරුවලේ මැරිලා යන සත්තු ඉන්නවා. ඉන් මෙහා මේ ලෝකේ මෙච්චර ආලෝකමත් ලෝකයක් තියෙනවා, විචිත්‍රවත් ලෝකයක් තියෙනවා කියලා කවදාකවත් දකින්නේ නැහැ. ඒ වගේම දෙයක් තමයි මේ මතක් කරන්න හදන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම ලෝකයේ රස විඳින, ලෝකයේ පහස විඳින, ලෝකයේ විඳිය යුතු තමන්ගේ මනස කෙලෙස් වලින් කිලිට වෙලා තියෙද්දි හැම වෙලෙම රත් වෙන, දැවෙන, පිච්චෙන, ඇතුලාන්ත පීඩන වලට ලක් වෙලා රත් වෙන, දැවෙන, පිච්චෙන ස්වභාවයේ තියෙන මේ මනස වෙනුවට සුවදායක වාසය කරන්න පුළුවන් තත්යකට පත් කරගන්න පුළුවන් කමක් තියෙනවා සිත. එතකොට එහෙම හිත පත් කරගන්න පුළුවන්කමක් තියෙන කෙනෙකුට එහෙම පුළුවන්කම තියෙද්දී ඒක කරගන්නේ නැතුව හැමදාම රත් වෙවි දැවි දැවි ඉන්නවා. එයා දන්නේ නැහැ අර වගේ උසස් මානසික තත්වයකට පත් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔන්නෝක තමයි අපි අපේ ජීවිතයට බොහොම ප්‍රවේශමෙන් හැම වෙලෙම ඇති කරගත යුතු දැක්ම. මට මෙවැනි සුවදායක තත්වයකට මේ ලෝක රසය විඳින්න, ලෝකයේ විඳිය හැකි උපරිමේ රසය විඳින්නට හැකියාවක් තිබියදී මම ඒ තත්ත්වයට මගේ මානසිකාරය පත් කරගන්නට උත්සාහ නොගැනීම මොන තරම් අභාග්‍ය සම්පන්න දෙයක්ද කියලා අපිට පුළුවන්කම තියෙන්න ඕනේ හිතන්න. මෙවැනි මානසික තත්ත්වයක් යටතේ අපි කොහොමද මේ කියන තත්ත්වයන් වලට ළඟා වෙන්න උත්සාහ කරන්න කියන කාරණාව. හැම වෙලෙම අපේ ක්‍රියාකාරීත්වය දිහා බලලමයි මේවා තීරණය කරන්න ඕනේ. අපි තුල නැගෙන කෙලෙස් ධර්ම බොහෝ වැඩි වෙන්න හේතු වෙන කාරණාවක් තමයි ඒ කෙලෙස් ධර්මය උපදින්නේ අහවල් රූප දකින්න, අහවල් ශබ්ද අහන්න, අහවල් ගන්ධ, අහවල් රස, අහවල් පහස, අහවල් ආදරය ආදී ධම්ම. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම. මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියලා කියන බාහිරෙන් හම්බෙන අරමුණු පිළිබඳව තියෙන පිස්සු හැදිච්ච ගතිය. මේ දේවල් පිස්සු හැදිච්ච කරගෙන මේවා නැතුව බෑ කියන ගතිය, මේවා කෙරෙහි මේකෙන්මයි සතුට විඳින්න පුළුවන්, මේකෙන්මයි සතුට විඳින්න පුළුවන් කියලා, මේකමයි ජීවිතය කියලා ඒවා කෙරෙහිම යෙදී නැවත සතුට උපදවා ගන්නට යම් කිසි කෙනෙක් උත්සාහ කරනවා නම්, ඒ කියන්නේ රූප දකිමින් සතුට වෙනවා, ශබ්ද ඇහිමින් සතුට වෙනවා, ඒවා මතම රැඳිලා ඒකමයි ජීවිතය කියලා එහෙම දැක්මකින්, කියන්නේ එහෙම අදහසකින් ඒවා මතේම සතුට විඳිමින් ඉන්නවා නම් ඒවා ගැන තියෙන ආසාවන්, ඒවා ගැන තියෙන යම් කිසි අවශ්‍යතාවයන් එන්න වැඩි වෙනවා. ඒක ඇත්තද කියලා බලා ගන්න ඕන කාගේ දිහා බලලාද? ඒක ඇත්තද කියලා බලා ගන්න ඕන තමන් දිහා බලලා. මට යම් කිසි රූප දැකීමේ, ශබ්ද ඇසීමේ, ගන්ධ, රස, ස්පර්ශයන් උදාහරණයක් විදිහට අපි නිකන් මත්ද්‍රව්‍ය කියලා ගන්න. සුරාපානය කියන එක ඉවර වෙන්නේ නැහනේ.
අපි කියන සුරාපානයට ඇබ්බැහි වුණා කියලා. අපි යම් රූපයකට ඇබ්බැහි වෙනවා. සමහර වෙලාවට එක රූපයක් නැතුව ජීවත් වෙන්නේ නැහැ කියලා ලොකු ඇබ්බැහිවීම සිද්ධ වෙනවා. ඒ ඔක්කොම ඇබ්බැහිවීම සිද්ධ වෙන්නේ එකම රූපයක් දිහා බලලා නැවත 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 ඒකෙම සතුට වෙන්න ගිහිල්ලා තමයි ඒ රූපේ නැතිව බැරි තත්යකටපත් වෙන්නේ. ඒක ඇබ්බැහිය. ඊට පස්සේ ඒ රූපේ පොඩ්ඩක් හරි නැති වෙනකොට හිතක ලොකු දුකක් උපදිනවා. ඒ රූපේ පොඩ්ඩක් හරි නැති වෙනකොට එතකොට හිතක ලොකු දුකක් උපදිනවා. අන්න ඒ උපදින දුක් දරන්න අමාරු වෙනවා. ඉතින් හැමෝම දුක් විඳින්නේ ওই වගේ තත්යකට පත් වෙන මට්ටමකට හිත ගත්ත හින්දා තමයි ලොකු දුක් උරුම කරගන්නේ. මේක දැනගත්ත කට්ටිය මොකද කරන්නේ? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශات එක කිසි ගැටලුවක් නැතුව තමන්ගේ ජීවිතය අරගෙන යනවා. හැබැයි තමන්ව දූෂණය කරන්න ඉඩ දෙන්නේ නැහැ. තමන්ගේ හිත දූෂණය කරන්න ඉඩ දෙන්නේ නැහැ. රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට, ඒ කියන්නේ පහසට සහ අර ලැබෙන නොයෙකුත් ධම්ම ආදරය වගේ දේවල් වලට හිත දූෂණය කරන්න ඒක මත රඳා පවතින තත්යකට නොදක ඉන්න බැරි, නොඅසා ඉන්න බැරි, නොඉඳ ඉන්න බැරි කියලා කියන්නේ හොඳටම රිදෙන තත්ත්වය. එතකොට ඒ තත්ත්වයටපත් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ තත්ත්වයටපත් වෙන්න ඉඩ තියන්නේ නැත්තේ තමන්ගේ පැත්තෙන් ඒක දැනගෙන ජීවත් වෙනවා. අන්න එතකොට අපි කියනවා ඉන්ද්‍රිය සංවරයි කියලා. මේ තේරෙන විදිහට. හරි? තේරෙන විදිහට අපි හැම කෙනෙක්ම ප්‍රායෝගිකව භාවිතා කළ යුත්තක්. ව්‍යාපාරයක් කරන කෙනෙක් වුණත් එහෙමයි පින්නත් නේ. ඒකයි අපි කියන්නේ මේ වැනි தත්ත්වයන් අපේ ජීවත් කරවන්න ඕන කියලා. හරි අපූර්වට සමහර අය ඊටාම ලස්සනට හැම ක්‍රමවේදයක්ම පාවිච්චි කරලා ලස්සන දියුණු වෙන්න පුළුවන් ව්‍යාපාරයක් ආරම්භ කරනවා. මේ ව්‍යාපාරය කරගෙන යනකොට ටිකක් දුර එක්ක කාමයේ වර්ධවා හැසිරීමට හේතු වෙන නැත්නම් සුරාපානයට හේතු වෙන මොනවා හරි සිද්ධි මේ ව්‍යාපාරයත් එක්ක නැත්නම් තමන්ගේ දියුණුවත් එක්ක ලෞකික මුදල් ටිකක් අතට එනකොට ඒ වගේ පරිසර සකස් වෙනවා. සමහරට අධ්‍යාපනය ලබන ළමයෙක් තමන් බාහිර පන්තියකට සම්බන්ධ වෙනකොට එවැනි එක ආසාවල් ඇති වෙන පරිසර සකස් වෙනවා. මෙහෙම පරිසර සකස් වෙනකොට මොකද වෙන්නේ? ඒව ගැනම නැවත නැවත හිතන්න පටන් ගන්නවා. ඒව ගැන නැවත නැවත යම්කිසි කෙනෙක් හිතන්න පටන් ගත්තාම මොකද වෙන්නේ? එයාට ඒ දේවල් නැතුව බැරි තත්යකටපත් වෙනවා. අන්තිමට එයාට ව්‍යාපාරයට වැඩිය ප්‍රධාන වෙන්නේ අන්න අර අරමුණ. ඒ හිත වෙනස් වෙලා හිත පරිවර්තනය වෙලා. කලින් තිබ්බ අදහස ආපු අදහස සමහර කෙනෙකුට ලොකු අදහස් තියාගෙන අධ්‍යාපනය පටන් ගන්න. අන්තිමට එයාට ඕන වෙන්නේ එයාගේ හිත මේ වෙනස් වෙලා තියෙන්නේ. දැන් කියන අධ්‍යාපනයට වැඩිය මට මේ අරමුණ ලොකුයි කියලා. ඒ හිතවල හැටි. අන්න ඒක දැනගත්ත මිනිස්සු මොකද කරන්නේ? යහපත් අරමුණට පිටට යන්න හිතට ඉඩ තියන්නේ නැහැ. යහපත් අරමුණෙන් පිටට යන්නට හිතට ඉඩ තියන්නේ නැහැ. මෙන්න මේක අපි ඉතාම හොඳින් තේරුම් ගන්න ඕනේ. ඉතාම හොඳින් තේරුම් ගන්න ඕනේ. මේවාට ඉදිරියට යන්න හිත ඉඩ තියන්නේ නැහැ. එතකොට අන්න ඒ ඉඩ තියන්නේ නැති ස්වභාවය. ඒ ස්වභාවයට කොහොම හරි තමන්ගේ හිතපත් කරන්න ඕනේ. මේකෙන් පිට මගේ ප්‍රධාන අරමුණෙන් පිටට යන්න දෙන්න. ප්‍රධාන අරමුණ බලවත් කරන්න ඕනේ. එන්න එහෙම ප්‍රධාන අරමුණ බලවත් කර ගන්නට අපි මොකද කරන්න ඕනේ? සිහියෙන් යුක්තව, වීරියෙන් යුක්තව කලින්ම තීරණයක් අරගෙන සැලසුමක් හදා ගන්නවා. මං දැන් මෙහෙම හිටියට දැන් මට මේ ප්‍රධාන අරමුණේ හිත තදින් තියෙනවා. හැබැයි මං දැන් මෙහෙම හිටියට මට මේ තියෙන තත්ත්වයන් වලින් අත මිදෙන්න බැරි වුණොත් යම් හේයකින් මේ තියෙන තත්ත්වයන් වලින් අත මිදෙන්න බැරි වුණොත් යම් හේයකින් මාව එදාට වැරදි තැනකට මගේ හිතම අද මගේ හිත මේ ප්‍රධාන අරමුණ දිගේ අරගෙන ගියාට එදාට වැරදි තැනකට මාව අරන් යන්න පුළුවන්. මෙන්න මේ සංඥාව තමන් ළඟ තියෙන්න ඕනේ. අපේ පින්වත්නි, අපේ හිත ගැන අපි යමක් දැනගෙන ජීවත් වෙන්න කියලා මම කියන්නේ. මේවා නැවත නැවත අපි සාකච්ඡාවට භාජනය කරන්නම ඕනේ. මේකට කියනවා ප්‍රහාණ සංඥාවක් ඇති කර ගන්නවා කියලා. ලෝකෝත්තර ජීවිතයකට පත් වෙන්න ගන්න කෙනෙකුට
ඉන්ද්‍රිය අසංවර වෙන වාරයක් ගානේ මේ ප්‍රහාණ සංඥාව උපදින්න ඕනේ. ඉන්ද්‍රිය සංවරව වාසය කරන්න අවශ්‍ය කරන මානසිකාරයක් උපද්දවා ගන්න ඕනේ. ඉන්ද්‍රිය අසංවරව කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශත් එක්ක මේ ඒ වයින් අයින් වෙලා ඇස් පියාගෙන ඉන්නවා කියන එක නෙවෙයි. ඒවත් එක්ක තද බල විදිහට ඇලෙන ගතිය නැත්තම් ඒක උපදින්න දෙන්නේ නැතුව. එහෙම ඇලෙන තත්ත්වයට පත් වෙන්න දෙන්නේ නැතුව. මගේ කියලා ග්‍රහණය වෙන තත්ත්වයට පත් වෙන්න දෙන්නේ නැතුව නවත්වා ගැනීම තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. එතකොට ඒකට දෙන්නේ නැහැ ඉඩ. නවත්තගෙන තදාංග ප්‍රහාණය කියලා කියනවා ඒක ප්‍රහාණයට. දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැති වෙන්න නවත්තන සිතුවිල්ල Taman තුල උපදවා ගන්න ඕනේ. ඒක උපදවා ගන්නේ මේ වැරදි දේ විදිහට දකින්න ඕනේ. එතන තමයි තියෙන අවශ්‍ය කරන අපි තේරුම් ගත්ත යුතු තැන. වැරද්ද ඇති නැත්තම් මේ අපි හොඳට ආදීනව මෙනෙහි කරපුවාම මේ ඉන්ද්‍රිය අසංවරව වාසය කිරීමේ ඒ කියන්නේ එකම දේ බල එකම දේ අහහ එකම දේ විඳ ඒකමයි ජීවිතේ කියලා ඉදිරියට අරගෙන ආපු මේ වැඩපිළිවෙලේ අපි බලන්න ඕන හැම වෙලේම බලන්න ඕනේ කොයි විදිහටද මට හානියක් වෙන්නේ කියලා. හරිද? එහෙම හානියක් විය හැකි තැන් මගේ හිතේම වර්ධනය වෙන්න පුළුවන්. මේ එකම දේ එකම දේ අහහ ඇවිල්ලා ඒ දේවල් නැතුව බැරි වෙලා තියෙනවා. ආයෙ ඒකට මං ඉඩ තියන්නේ නැහැ. කියලා ඒ සිද්ධිය සිද්ධ වෙනවා කියලා දැනගෙන මෙහෙම කරොත් එකම රූපයක් දිහා බලලා සතුට වෙන්න ගත්තොත් එකම ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් ගැන නැවත හිත සතුට වෙන්න පටන් ගත්තොත් යම් හේයකින් තරුණු තත්ත්වයකට තමන්ව පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක දැනගෙන අන්න ඒකට ඉඩ නොදී වාසය කරන්න අවශ්‍ය කරන සිතක් පහළ වෙන්න ඕන තමන්ගේ පැත්තේ. ඒක තමයි තදාංග වශයෙන් එතකොට ඒ හිත ප්‍රබල වෙන්න ඕන. ඒක තමයි තදාංග වශයෙන් යටපත් කරගන්නවා කියලා කියන්නේ. නිවන් ලෝකෝත්තර හිතක් පහළ කරගන්න බලාපොරොත්තු වෙනා නම් මේක ඉතාම තද්ද බල ක්‍රමවේදයකට අරන් යන්න ඕනේ. ලෞකික පැත්තත් වර්ධනය කරන්න යන කෙනෙක් තමන්ට අදාළ නොවන සිතුවිලි ඇති වුණොත් එන්න ඒකෙන් මම අයින් වෙනවා කියලා. අන්න ඒ සිතුවිලි ඇති නොවන විදිහට මගේ හිත සකස් කරන්න ඕනේ කියලා තමන්ගේ පැත්තෙන් ඒක ප්‍රහාණය කිරීමේ වගකීමක් ඇති කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන මානසික තත්ත්වයන් ලෞකික ලෝකෝත්තර දෙපැත්තට මේ කියන ප්‍රහාණ සංඥාවේ පළවෙනි අංකය තමයි ඉන්ද්‍රිය සංවරය නැත්තම් තදාංග ප්‍රහාණය. දැන් අපි දෙවෙනි එක ගැන ටිකක් හිමින් පරිස්සමෙන් කතා කරමු. ඉස්සෙල්ලාම ලෝකෝත්තර මට්ටමකට හිතක් ප්‍රත් කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට මේ පජහති කියලා කියන දුරු කරනවා කියලා කියන අදහසින් තමන්ගේ හිතේ උපදිය යුතු අදහස මොකක්ද කියලා අපි ටිකක් ගැඹුරින් කතා කරමු. මොකද ලෞකික පැත්ත වැඩියෙන් කතා කරා පහුගිය දවස් ටිකේ. ඒක හින්දා මේකේ ලෝකෝත්තර අදහස අපි අරගෙන හැම කෙනෙකුටම ප්‍රයෝජනයක් වෙන්න හිතේ ක්‍රියාකාරීත්වයක් ගැන අපි චුට්ටක් කතා කරමු. මෙන්න මෙහෙම. නිදිකුම්බ කට්ටක් ඇනුනොත් කකුල හිරිවැටිලා නම් ඒක ගැලවීමේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ. හැබැයි නිදිකුම්බ කට්ටක් ඇනුනොත් කකුල හිරිවැටිලා නැත්නම් ඒ කියන්නේ සමහර අය ඉන්නවනේ කකුල් හිරිවැටිච්ච අය අසනීපෙහින්දා. එහෙම කෙනෙකුට නම් අරක ගැලවන්න අවශ්‍යතාවයක් නැහැ, රිදෙන්නේ නැහැ. හැබැයි නිදිකුම්බ කට්ටක් ඇනුනොත් යම් කිසි කෙනෙකුට රිදෙනවා නම් එයා රිදෙනවා කිය කෑ ගහ ඉන්නේ නැහැ. එයා හැම වෙලේම එයාට සංඥාවක් එනවා. අන්න සංඥාවක් එනවා. මේක අයින් කරන්නේ කොයි වෙලාවෙද? මේක අයින් කරන්නේ කොයි වෙලාවෙද කියලා. හරි. ඔන්න ඕක අපි ආදර්ශයට අරගමු හිතට. වැරදි කරන සමහර කට්ටියට වැරදි හින්දා රිදෙන්නේ නැහැ. වැරදි කරන සමහර අයට ඒ වැරද්ද හින්දා රිදෙන්නේ නැහැ. හරි. වැරදි කරන සමහර අයට තමන් අතින් වෙච්ච වැරද්ද හින්දා හරියට රිදෙනවා. මෙන්න මේ දෙකේ වෙනස හොයාගන්න. වැරදි හින්දා රිදෙන්නේ කාටද? වැරදි හින්දා රිදෙන්නේ නැත්තේ කාටද? වැරද්ද විදිහට නිවැරදි දෘෂ්ටියක් තියෙන. වැරද්දෙන් වෙන හානිය සහ විපාක දන්න ආදීනව දන්නේ කියන්නේ.
වැරද්ද විදිහට දන්න, එහි ආදීනව හොඳට දන්න. මේක කරොත් මේ දේ වෙනවා කියලා හොඳට දන්න අයට තමන්ට තමන්ව පාලනය කරගන්න බැරුව වැරද්දක් වුණොත් හොඳට රිදෙනවා මගේ අතින් මේ වැරද්ද වුණා කියලා. සමහර අය ඉන්නවා කාමයේ වර්ධව හැසිරීම වගේ වැරදි සිද්ධ කරනවා තමන්ගේ ස්වාමියා භාර්යාවට විරුද්ධව. හැබැයි ඊට පස්සේ යාලට ආය ජීවිත කාලේ ඒ වගේ වැරද්දක් නොවන විදිහට තමන්ගේ ජීවිතය සකස් කරගන්නවා, තමන්ගේ හිත සකස් කරගන්නවා. ඒ මොකද හොඳට රිදෙනවා. සමහර අයට එවැනි දෙයකට ආසන්න මට්ටමට යනවා. කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ. නමුත් තමන්ගේ හිත ක්‍රමානුකූලව ඒ තත්ත්වයට යොමු වීගෙන එනකොට තද්ද බල රිදීමක් ඇති වෙනවා. මම මොකක්ද මේ සිද්ධ කරන්නේ කියලා. අන්න ඒ රිදීම මොකද කරන්නේ? ඊට පස්සේ කල්පනා කරනවා ආයෙ මම මේ වගේ සිතුවිල්ලකටවත් ඉඩ දෙන්නේ නැහැ. මට සිහිය ඉපදුනා කියලා. අන්න බලන්න එහෙම හැඟීමක් එයාට ආවේ නැත්තම් එයා ඒ සීමා පන්නලා යනවා. අන්න ඒ කාටද ඒ නිදිකුඹ කට්ට වුණාම රිදෙන අයට. සමහර අය ඉන්නවා පින්වත්නි ජීවිත කාලේ වැඩිපුර වාර ගාණක් කාමයේ වර්ධව හැසිරලා චුට්ටක්වත් රිදෙන්නේ නැහැ. ඒතර කෙනෙක් හිතයි හොඳයි ඒක කියලා. ඉතින් රිදෙන්නේ නැහැ නේ කියලා, දුකක් නැහැ නේ කියලා. හොඳයි තමයි. කවදා වෙනකන්ද? කකුලුවා දඟලන්නේ වතුරට මුට්ටියේ තියෙන වතුර ටික රත් වෙනකම් විතරයි. බොහෝම සනීප වතුර හම්බුණා කියලා රත් වෙනකම් විතරයි. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන උදාහරණ. හරි. අන්න ඒ වගේ තමයි. මේ ලෝකේ නටන නැටිලි ඇති තරම් නටන නැටිලි තිබේද? අන්න ඒ සියලු දේ මොකද වෙන්නේ? ඒ සියලු දේ තුලින් මොකද වෙන්නේ? විපාක ලැබෙන්න පටන් ගත්තාම නවත්තන්න බෑ. අන්න ඒක දන්නේ නැති මිනිස්සු දෙවියෝ පය ගහන්න බය බීමේ යක්කු පිණුම් ගහනවා කියලා අපි අහලා තියෙනවානේ. දෙවියෝ පය ගහන්න බය බීමේ යක්කු පිණුම් ගහනවා කියලා අපි අහලා තියෙනවා. අන්න ඒ වගේ. ඒකට තේරෙන්නේ නැහැ ඒකයි. මොකක් හරි භයානක තැනක් එතන. දන්න අය පය ගහන්නවත් බයයි. අනතුරු දන්නේ නැති අය ඇතිතරම් විකාර රූපීව කටයුතු කරනවා. ඉතින් අන්න එහෙම අපි අපේ ජීවිතය ගැන විනිශ්චයකට එන්න ඕනේ. මට වැරද්ද විදිහට රිදෙනවද? මෙතන අපේ පින්වත්නි වැරදි සිතුවිල්ලක් පවා එන්නේ නැති විදිහට හිත සකස් කර ගැනීමක් සිද්ධ කරගන්නට. වැරදි සිතුවිල්ලක් පවා තමන්ගේ පැත්තට එන්නේ නැති වෙන්න හිත සකස් කරගන්නට ප්‍රබල හැඟීමක් ඇති වෙන්න ඕන. මෙවැනි තත්වයකට පත්වීම කියන්නේ මොකක්ද කියලා මෙවැනි තත්වයකට පත්වීම කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. හරි? හැම අකුසලයකටම විරුද්ධව කුසලයක් තියෙනවා. රාගාදී කෙලෙස් ධර්ම ශරීර පිළිබඳ සුභ හැඟීම් ඇති වෙන ස්වභාවයෙන් අතමිදිච්ච අසුභ හැඟීමක් වර්ධනය කර ගැනීම කියලා එකක් තියෙනවා. සුභ හැඟීමක් වෙනුවට ඒ කියන්නේ මේ ශරීර ප්‍රියයි, සුන්දරයි, මధుරයි කියලා. තමන්ගේ ශරීරය නැත්නම් මනුස්ස ශරීර ප්‍රියයි, සුන්දරයි, මధుරයි කියලා ඇති වෙන සුභ හැඟීම් වලට වඩා යම්කිසි අසුභ හැඟීමක් ඇති කර ගැනීමක් තියෙනවා. අන්නේ ඇති කරගන්න අසුභ හැඟීම තියෙනවද? අන්න ඒ හැඟීම, ඒ අසුභ හැඟීම තමන්ගේ පැත්තෙන් පුළුවන්කම තියෙන්න ඕනේ වර්ධනය කරගන්න. ඒක වර්ධනය කරගත්තොත් පින්නත්නේ අර සුභ හැඟීමෙන් අත මිදෙන්න පුළුවන්කම තියෙනවා. සුභ හැඟීමෙන් අත මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ සුභ හැඟීම තමන්ගේ ජීවිතය විනාශයටම ලක් කරනවා. හරිද? මොකද ඒ ශරීර පිළිබඳව මෙනෙහි කර ඒක දැනගත්ත අය මොකද කරන්නේ? තමන්ගේ පැත්තෙන් හිමින් සැරේ ධර්මය තුලින් පෝෂණය වෙලා ටික අසුභ හැඟීම වර්ධනය කර ගන්නවා. හරි? ඉතින් ඒක වර්ධනය කරගන්න අසුභ හැඟීම වර්ධනය කරගන්න ඕනේ කියලා හැඟීමක් උපදින්න ඕනේ. ලෝකයේ මේ නොසන්සුන්ව තියෙන හිත බලන්න හැම වෙලාවකම සුභ හැඟීමෙන් පෝෂණය වෙච්ච සිත් තියෙනවා නම් ඒවා මොකද කරන්නේ? හැම වෙලාවකම යම් කිසි අදහසකින් වාසය කරනවා. මේ හිතට පෝෂණය කරගන්න අනේ දැන් දකින්න තියෙනවා නම් දැන් අහන්න තියෙනවා නම් දැන් විඳින්න තියෙනවා නම් කියලා ඒ වගේ හැම වෙලේම ඒ කියන්නේ පුදුමාකාර නොයිවසිලිමත් ඊ타මත්ම
ප්‍රබලව ඉතාමත්ම නොයිවසිලිමත්ව කටයුතු කරන ස්වභාවයක් තියෙනවා සිතක්. හරි. අන්න ඒ නොයිවසිලිමත් ස්වභාවය තේරුම් ගත්ත ඉවරක් නෑ කියලා තේරුම් ගත්ත අය මොකද ගන්න ක්‍රමානුකූලව අසුබ හැඟීම් වර්ධනය කරගන්නවා. ඉතින් මේ ගැන කරුණු හොයන්න මම මේ අසුබ හැඟීම ගැන කියන්නේ හදන්නේ. ඒ ගැන හොයන්න පුළුවන්. මේ අත්තන්ට එහෙම හොයාගෙන මොකද කරන්නේ? මේ ලෝකයේ තියෙන මනුස්ස ශරීර ගැන තියෙන අර දැක අසීමිත සතුටක් ඉපදිලා ඒවා ඇලෙන ගතිය හිතෙන් පහ කරගන්නවා. හරිද? එහෙම පහ කරගත්ත කෙනෙක්ට තියෙනවා අපූර්ව මානසිකත්වයක්. එක ෂණයක් උපදිනවා පින්නත් මේක අපිට ඔප්පු කර පෙන්වන්න පුළුවන්. අපි අසුබ භාවනාව ගැන නැත්නම් අසුබ හැඟීම උපදවා ගන්න හැටි ගැන කතා කරන්න පුළුවන් වෙලාවක. නමුත් මේක හොයන්න ඕනේ කොහොමද ඒක කරන්න කියලා. ඒන් ලැබෙන ප්‍රතිඵලයක් ගැන මම කියන්න හදන්නේ. අහන්න තමන් මෙන්න මේ කඩයිම තමන්ගේ පැත්තෙන් ඇති කරගත්තොත් කොච්චර ලාභයක්ද කියලා එක මොහොතක් උදා වුණොත් මෙන්න මේ වගේ හිතන්න පොඩ්ඩක්. එක මොහොතක් උදා වෙනවා මනුස්ස సంతානයක ලෝකයේ කිසිම ශරීරයක් පිළිබඳව දැකීමේ ඒව ගැන ඇසීමේ ස්පර්ශ කිරීමේ හිතට කිසිදු අවශ්‍යතාවයක් නැති වෙලාවක්. හිතන්න පොඩ්ඩක්. හිතට කිසිම අවශ්‍යතාවයක් මේ කියන ස්වභාවයකට හිත පත්වීමක් සාමාන්‍යයෙන් මිනිසුන් රාගාදී කෙලෙස් ධර්ම සංසිඳවා ගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තුලවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒක එක මාත්‍රීය වෙලාවකට මිනිසුන් තෘප්තිමත් භාවයට පත් වෙනවා. නමුත් ඒ තෘප්තිමත් භාවය තුලත් අතෘප්තිකර ස්වභාවයක් තියෙනවා. ඒ මොකද අල්ලා ගැනීම තියෙනවා නැවත අවශ්‍යයි. නැවත අවශ්‍යයි කියලා අල්ලා ගැනීම තියෙන මනුස්ස ශරීර. ඉතින් ඒකින්ද ඒවා බුද්ධිමත්ව හිතුවොත් කෙනෙකුට ඊ타මත්ම ගැඹුරෙන් හිතුවොත් මේ කියන කාරණාව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. කවදාද මේවායින් තෘප්තිමත් වෙන්නේ? කවදාද මේ දේවල් වලින් තෘප්තිමත් වෙන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් තත්වයක්, තේරුම් ගත යුතු තත්වයක් තියෙනවා. බුද්ධිමත් මිනිස්සු මේක බලලා අන්න අර කිසිම හැඟීමක් ඒ කියන්නේ මේ මොකද හැඟීමක් කියලා කියන එකේ ආසාවක් කියලා කියන එක අපිට පැහැදිලිවම සසර ජීවිතය දුකට පත් කරන දෙයක්. එහෙනම් ඒ තත්වයෙන් අතමිදීමක් කියලා එකක් තියෙනවා කියලා තේරුම් අරගෙන ඔය කියන සුන්දර මානසිකත්වය ඒ කියන්නේ හිතට මහා පුදුමාකාර විවේකයක් ඒක. ඇයි මේ හැම වෙලේම අවිවේකයෙන් ඉන්නේ? දැන් දකින්න තියෙනවා නම්, දැන් අහන්න තියෙනවා නම්, දැන් විඳින්න තියෙනවා නම් කියලා හැම වෙලේම අවිවේකීව තියෙන මේ සිත හැම වෙලාවකම අවිවේකීව තියෙන මේ සිත පැහැදිලිවම විවේකී ස්වરૂපයකට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා නම් යම්කිසි කෙනෙකුට ඒ කියන්නේ මොකුත් ඉල්ලන්නේ නැහැ. ඒ හිත මොන වක්වත්ම ඉල්ලන්නේ නැහැ. අන්න ඒ தත්වයකට පත් කරගන්න පුළුවන්කම තියෙනවා නම් අන්න ඒ තැනත්තා අර කියන සුවදායක தත්වයට පත් වෙනවා. අන්නේ කියන සුවදායක තත්වයකට පත්වීම තමයි එකම බලාපොරොත්තුව තියෙන්න ඕන කෙනෙක්ගේ. ඒ කියන්නේ මේක අත්විඳින්න ඕනේ. ඕක දැනගත්ත මිනිස්සු මේ දුක් විඳින්මින් ඉන්න තැනින් අත මිදීමක් තියෙනවා කියලා අදහසක් ඇති කරගන්නවා. ඒක තමයි ඇති වෙලා නැහැ. නමුත් ඒක විස්තර කරනකොට කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙනවා මෙහෙම අතමිදීමක් කියලා එකක් තියෙනවා. මේකෙන් අයින් වෙනවා කියලා යමක් ලෝකේ තියෙනවා. తాවකාලිකව. එක මොහොතක. හැම වෙලේම දැන් අවුරුදු ගාණක් මේ ජීවිතේ හිතන්න පොඩ්ඩක් අවුරුදු ගාණක් හොයනවා. හැම වෙලේම හොයනවා. මොනවද හොයන්නේ? රාගාදී කෙලෙස් ධර්ම වලට අදාළ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් හොයනවා. කවදාකවත් මේ හිත තෘප්තිමත් වෙලා නැහැ. හරිද? තෘප්තිමත් වීම ඊටාම පුංචි වෙලාවක්. ඉතින් මේකෙන් අත මිදීම කියලා යමක් තියෙනවා කියලා දැනෙන්න ඕනේ. හිත ඉල්ලන දේ අපි හැම වෙලේම දෙන්න උත්සාහ කරනවා. එතකොට
හිත ඉල්ලන දේ දෙන්න උත්සාහ කරන අපේ මේ සිත ඒකම ඉල්ලනකොට දෙන්න උත්සාහ කරන ස්වභාවය වෙනුවට ඕක දුන්නට කොච්චර දුන්නත් ඇති වෙන්නේ නැහැ. අපි නිකන් නුවණින් හිතලා බලන්න එකපාරටම මේ ඉල්ලන්නේ මොනවද? ඔයිට කලින් දුන්න දේවල්මයි. යමක් දැක්කනම් ඒ දැකපු දේම ආයිල්ලනවා. යමක් ඇහුවනම් ඒ අහපු දේම ආයිල්ලනවා. යමක් වින්දනම් ඒ විඳපු දේම නැවත ඉල්ලනවා. එතකොට අන්න ඒ අහපු දේ දැකපු දේ විඳපු දේ ඒකම නැවත නැවත ඉල්ලනවා නම් අන්න ඒ ඉල්ලන හිත අපි මොකද කරන්න ඕනේ? ඒ ඉල්ලන හිත ඉල්ලන්නේ නැති තත්ත්වයට පත් කරන්න ඕනේ. මොකද මේක දුන්නා කියලා ආයෙ වැඩක් නැහැ. ආයෙ විඳලා ආයෙ ඉල්ලනවා. ආයෙ විඳලා ආයෙ ඉල්ලනවා. ආයෙ විඳලා ආයෙ ඉල්ලනවා. නුවණ තියෙන මනුස්සයෙකුට මේක තේරෙනවා. අනිත් එක හිතට සැනසීමක් නැහැ. නිවීමක් නැහැ. කවදාක්වත් ස්ථීර සැනසීමකට එන්නෙත් නැහැ. ඉතින් මේක හරි කරදරකාරී තත්ත්වයක්. ඒකත් එක්ක මොකද වෙන්නේ? ලොකු පීඩිත තත්ත්වයකට පත් වෙනවා කෙනෙක්ව. ඒකින්ද අන්න ඒ නොඉල්ලන තත්ත්වයට පත් වෙනවා. එතකොට එහෙම තත්ත්වයකට පත් වෙනවා කියලා කියන්නේ අන්න අර නිදිකුඹ කට්ට ගලවලා දැම්මා වගේ. දැන් රිදෙන්නේ නැහැ. නැත්තම් මේක ඇනිලා තියෙන තාක්කල් රිදෙනවා. හරිද? ඇනිනා තියෙන තාක්කල් රිදෙනවා. දැන් තේරුම් ගන්නවා යම් ආසාවකට යම් වස්තුවක් කෙරෙහි මට යම් ආසාවක් ඉපදිලා තියෙනවද අන්න ඒක හරියට නිකන් ඇනුනා වගේ. එතකොට ඒක ගලවලා දාන්න ඕන කියලා. එතකොට ඇනිලා තියෙන කටු ගලවලා දාන්නත් අලුතෙන් ඇනුනොත් ඒ වෙලාවෙම අයින් කරලා දාන්නත් හැඟීම් පහළ වෙනවා. රිදෙනවා නම්. සුවදායක තත්ත්වයේ ලෝකයේ තියෙන සුවදායක තත්ත්වය තේරුම් ගත්ත මිනිස්සු අර පීඩිතව ගෙවන ජීවිතයෙන් අයින් වෙලා ඒ වස්තුන් එක්කම ජීවත් වෙනවා රිදව ගන්නේ නැතුව. තමන් මොකක් හරි දෙයකට ඊටාම තදින් බැඳිලා ඉන්නකොට කොයි තරම්නම් ඒක හින්දා රිදෙනවද කියලා බලන්න. ඒවා රැක ගන්න මොන තරම්නම් උත්සාහයක් ගන්නවද කියලා බලන්න. ඉතින් මේවා තමයි අපි තේරුම් ගන්න ඕන දේවල්. ජීවිතයේ ඊටාමත්ම ප්‍රබල මානසිකත්වයක් අපේ තුල ඇති කර ගන්න ඕනේ. එහෙම ඇති කර ගන්න අපි හැම වෙලේම ඊටාම විශාල උත්සාහයකට එන්න ඕනේ. හැම වෙලේම ඊටාම විශාල උත්සාහයකට එන්න ඕනේ මම කොහොම හරි මේ දේ කරනවා කියලා. ඉතින් මේ தত্ত্বයන් තේරුම් අරගෙන මේ ජීවිතය සුවපත් කරගන්න අර කියන කඩයිම ඔය කියන අකුසලය වෙනුවට කුසලය ප්‍රබල කරගෙන සුබ හැඟීම වෙනුවට අසුබ හැඟීම ප්‍රබල කරගෙන තරහ වෙනුවට මෛත්‍රිය ප්‍රබල කරගෙන ඊර්ෂ්‍යාව වෙනුවට මුදිතාව ප්‍රබල කරගෙන නිත්‍ය හැඟීම වෙනුවට අනිත්‍ය හැඟීම ප්‍රබල කරගෙන මේ ඔක්කොම කරන්න ඕන වටෙන් වට කුරු කරලා කරන්න ඕනේ. හරිද? එතකොට චිත්ත ඒකාග්‍රතාවයන් වර්ධනය කරගන්න ඕනේ. සිත එකඟ කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරිද? මේ සිත එකඟ කරගත්තොත් අපිට මේ කියන කුසල හැඟීමක් ප්‍රබල කරගෙන ඒ සිතක් එකඟ කරගත්තොත් අපිට ලොකු පහසු ජීවිතයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ ඇති කරගන්න පහසු ජීවිතය අපිට ඊ타මත්ම නිවැරදි ඉලක්කයකට තමන්ගේ සිත සකස් කරගන්න හැකියාව ඇති කරගන්න පුළුවන්. ඊ타ම නිවැරදි ඉලක්කයකට. ඉතින් ඒ විදිහට අපි මොකද කරන්න ඕනේ? ඔන්න ඔය தত্ত্বය ගැන හරිද? කුසලයකින් ප්‍රබල වෙලා හිත අකුසල මාත්‍රයක්වත් නැති தত্ত্বය ගැන සිහිනයක් තියෙන්න ඕන අපිට. අදහසක් තියෙන්න ඕන. එවැනි අදහසක් එන தত্ত্বයකට අපේ හිත පත් කරගන්න ඕනේ. ඒ කියන්නේ නෙක්ඛම්ම ඉලක්කයක්. නික්මීමෙන් ලැබෙන සැනසීමක් තියෙනවාය කියලා ඉලක්කයක් අපි තුල තියෙන්න ඕනේ. අන්න ඒ ඉලක්කය තමයි හිත නිබඳව ඒ ඉලක්කයට ළඟා වෙන ස්වභාවයකට පත් කරගන්න ඕනේ මෙනෙහි කරලා. මේක චින්තන විපර්යාසයක් කියලා මම නිබඳව කියනවා. තමන්ගේ හිතට අලුත් අදහසක්, ලෝකේ සැනසීමෙන් ජීවත් වෙන අලුත් අදහසක්. මේ කියන ඉලක්කයට කියනවා
ධ්‍යාන මට්ටමක් කියලා. ඊට මෙහා තමන්ට ලොකු සැනසීමක් තියෙනවා. නමුත් එහි ඉහළම මට්ටම මේ කියලා මේකට කියනවා චිත්ත විසුද්ධිය කියලා. සිත පිරිසිදු කර ගැනීම මොනවද? කය පිරිසිදු කරගත යුතුව තියෙන්නේ දුහවිලි කුණු ආදියෙන්. සිත පිරිසිදු කරගත යුතුව තියෙන්නේ කෙලෙස් වලින්. කය පිරිසිදු කරගත යුතුව තියෙන්නේ දුහවිලි කුණු ආදියෙන්. සිත පිරිසිදු කරගත යුතුව තියෙන්නේ කෙලෙස් වලින්. එතකොට කෙලෙස් කියන්නේ අකුසල්. ලෝභ, දේශ, මෝහ මූලික කරගත්ත ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන, රාග ආදී දේවල් වලට කියනවා කෙලෙස් කියලා. එතකොට කය අපිරිසිදු වුනහම, කයේ මොන හරි අපිරිසුදු දේවල් ගෑවුනහම අපිට අදහස් එනවනේ. ඉක්මනට මේක සුද්ධ කරලා දාන්න ඕන, දාඩිය දාපුවම ඉක්මනට නාගන්න ඕන කියලා අදහස් එනවනේ. ඒ වගේ මේ ලෝකේ මිනිස්සු ඉන්නවා. මේ ලෝකේ මිනිස්සු ඉන්නවා. හිතන්න පින්නත් නේ. සිත අපිරිසිදු වෙනකොට ඒක අයින් කරලා සුවදායක තත්ත්වයට පත් වෙන්න ඕනේ කියලා හිතෙන අය ඉන්නවා. මේවෙන් තේරුමක් නැහැ. මං කොච්චර කල් මේවත් එක්ක ජීවත් වුණාද? මේක අයින් කරලා සුවදායකව ඉන්න ඕනේ කියලා එහෙම පුළුවන්කමක් තියෙනවා කියලා හිතෙන මිනිස්සු ඉන්නවා. අන්න ඒක හිතෙනවා නම් අන්න ඒකට කියනවා නාදිවාසයති පජහති කියන ප්‍රහාණ සංඥාව ඇති වෙනවා කියලා. ඔය කියන ප්‍රහාණයට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. එන්නේ විස්කම්බන ප්‍රහාණයට ඒක පරිපූර්ණ වෙනකොට කියනවා ප්‍රථම ධ්‍යාන මට්ටමකට ආවා කියලා. ඒ ප්‍රථම ධ්‍යාන මට්ටමේ තියෙන සැපය සහ ප්‍රීතිය කෙලෙස් ධර්මයන් අයින් වෙන හින්දා ලොකු ප්‍රීතියක් උපදිනවා. ඒ වගේම කායික දැනීම් අපේ පින්වත්නි අපි මේ ජීවිතේ ජීවත් කරනකොට පුදුමාකාර දුකක් විඳිනවා. ඒ තමයි හැම වෙලේම මේ රිදෙන ශරීරය රිදෙන්නේ නැති තත්වයක තියන්න ලොකු උත්සාහයක් ගන්නවා. හැම වෙලේම මේ රිදෙන ශරීරය කොයි ඉරියව්වක ඉඳගත්තත් චුට්ටක් වෙලා යනකොට රිදෙනවා. අන්න ඒ රිදෙන ශරීරය රිදෙන්නේ නැති තත්වයක තියාගන්න මහ පුදුමාකාර උත්සාහයක් ගන්නවා. අන්න ඒ ගන්න උත්සාහය එක්ක මොකද වෙන්නේ? ඒ ගන්න උත්සාහයත් එක්ක කවදාක්වත් සාර්ථක කරගන්න බැරි බවවත් තේරෙන්නේ නැහැ. හැමදාම හැරි පෙරලි අසනීප වෙනකොට බෙහෙත් යොදමින්, රිදෙනකොට ඒවා එක එක ආලේපන යොදමින්, කසනකොට කසමින්, තුවාල වෙනකොට තුවාල හොඳ කරගනිමින්, නොයෙකුත් ආකාරයේ බඩගිනි වෙනකොට කෑම කමින්, පිපාසා වෙනකොට වතුර බොමින්, දාඩිය දානකොට නාමින්, සීතල එනකොට උෂ්ණය හදමින්, උෂ්ණය එනකොට සීතල හදමින් මේ ශරීරය සමතුලිතව රිදෙන්නේ නැතුව තියාගන්න උත්සාහයක් ගන්නවා. හැබැයි ඒක අසාර්ථකයි. මොකද මොකක් හරි එකක් වෙනවා. කොච්චර සැප ආසනයක ඉඳගත්තත් ඒ සැප ආසනය තුල දුක් උපදිනවා. නමුත් හැබැයි මේ කියන තත්වයකට අපි මේ කියන කාරණාව ඒ කියන තත්වයකට අපේ හිත පත් කරගත්තොත් යම් හේකින් ඒ හිත කුසල ධර්මයක විතරක් රැඳිලා තියෙනකොට, සිත ඒක අරමුණක තියෙනකොට කායික දැනීම් පවා නැති වෙලා යනවා. අපි මේ පිළිබඳව කෙටි විග්‍රහයක් හෙට දවසේ සිද්ධ කරමු. මේ ධ්‍යාන මට්ටමකට ලංවීමේ ප්‍රායෝගිකත්වය කියන එක පිළිබඳව අපි අසුභ භාවනාව මේ දිනවල කතා කරන මේ කාමයේ වර්ධවා හැසිරීමට අදාළව දේවල් අයින් කර ගැනීම පිළිබඳවම අපි කොහොමද එවැනි තත්යකට පත් වෙන්නේ කියන එක ගැන සාකච්ඡා කරමු. එතකොට එහෙම සාකච්ඡාවකට ඉඩ තබාගෙන, නමුත් එහෙම තැනකට පත් වුණොත් යම් හේකින් යම් කිසි කෙනෙක් එතනදී කායික දැනීම් වලින් අත මිදලා ඉන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මනසත් මොකද වෙන්නේ? අර කියන ප්‍රබල ඉලක්කයක් තියෙනවනේ මේ මනසට, කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, ඒ කියන්නේ ඒවා තෘප්තිමත් කරගන්න ඕනේ කියලා. අර ඉල්ලන ගතියක් තියෙනවනේ හිතේ. අන්න ඒ ඉල්ලන ගතියෙන් ඒ මනස අයින් වෙනවා. එතකොට ඉල්ලන ගතියෙන් ඒ මනස අයින් වෙච්ච ගමන් මොකද වෙන්නේ? ලොකු සතුටක් ඇති වෙනවා. අර විවේකයක් හින්දා ලොකු විවේකයක් ඇති වෙනවා. මොකද අපි හරි අවිවේකීව ඉන්නේ, හිත අවිවේකයි. අපි කොච්චර මේ කය සතප්පලා විවේකීව තියන්න හැදුවත් වෙන්නත් නේ හිත හරීම අවිවේකී තත්යකට පත් වෙනවා. ඒක තමයි තියෙන ලොකුම ගැටලුව. හැම වෙලේම මේ හිතනවා. නිදා ගන්න ඉරියව්වෙත් හිතනවා අනේ මට මේ දේවල් දකින්න තියෙනවා නම්, මේ දේවල් අහන්න තියෙනවා නම්, මේ දේවල් විඳින්න තියෙනවා නම් කියලා. ඉඳ ගන්න ඉරියව්වෙත් හිතනවා. ඇවිදින කොටත් හිතනවා. හිටගෙන ඉන්න කොටත් හිතනවා.
ඉතින් Tamanට අතෘප්ති කරයි හිත හැම වෙලේම මොනවා හරි හොයනවා. මේ ආපු ලෝකේ රූප දැකලා ඇති වෙන්නේ නැහැ. ශබ්ද අහලා ඇති වෙන්නේ නැහැ. ගන්ධ රස ස්පර්ශ මොනවත් ඇති වෙන්නේ නැහැ. හොයලා මහන්සිලා ඉන්නේ. සමහර අය ආදරේ හින්දාම සමහර අය බැඳීම් හින්දාම වෙලාවකට මෙන්න මෙහෙම කියවෙනවා. මට දැන් ඇති වෙලා තියෙන්නේ කියලා. ඒ ඇති වෙලා තියෙන්නේ කියලා කියවෙන්නේ ওই தත්ත්වෙ හින්දා. ඉතින් අන්න ඒකෙන් නුවණ තියෙන ඇත්තෝ ඒකෙන් අත මිදෙන්න ක්‍රමයක් වෙනකොට එයාලට හම්බෙනවා. මේක ප්‍රායෝගිකයි කියලා. මම හිතන්නේ මේ සංඥාව ඇති කර ගන්න. මෙහෙම මේවයින් අයින් වෙලා ජීවත් වෙන ජීවිතයක් කියන එක මේ නිවන් දැක්කා කියන එක නෙවෙයි. සෝවාන් ඵලයටපත් වුණා කියන එකත් නෙවෙයි. මේ ජීවිතයේ මොහොතක් රැඳිලා ඉන්න පුළුවන් නම් විනාඩි 5ක් හිත මුකුත් ඉල්ලන්නේ නැති තත්ත්වයක. කය මුකුත් රිදීමක් ඇති වෙන්නේ නැති තත්ත්වයක. අන්න ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ditta ධම්ම සුඛ විහරණය කියලා. මේ ජීවිතේ ලබාගත හැකි සැප කියලා. ඒක නෙමෙයි දුක හිතෙන කතාවකුත් එතන තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය කියන කායික මානසික ඉල්ලීම් වලින් අයින් වෙන මොහොත උදා කරගන්න තුරු යම් කිසි කෙනෙක්. මේක භාවනාවකින් කරන්න ඕන දෙයක්. මේක ලංවිය හැකි ඉලක්කයක්. හරි අපි ඒක ප්‍රායෝගිකත්වය ගැන හෙට දවසේ සාකච්ඡා කරමු. මේක ලංවිය හැකි ඉලක්කයක්. ඇයි මේක ලංවිය හැකි ඉලක්කයක් කියලා කියන්නේ? මේ தত্ত্বය කායික යමක් ඉල්ලන්නේ හැරෙන්න, පෙරලෙන්න, රිදෙනවා. ඒව මුකුත් ඉල්ලන්නේ නැති මානසික ඒකින්ද කයට පුදුමාකාර විවේකයක්, පුදුම සැපයක් ඒක. ඒත් එක්කම සිත අරක බලන්න ඕනේ, අරක අහන්න ඕනේ, අරක විඳින්න ඕනේ කියලා ඉල්ලන්නේ නැහැ. අන්න ඒ ඉල්ලන්නේ නැති ස්වභාවය අපේ තුල අපේ හිතෙන් ඇති වුණොත් ඒ හිත නිශ්චල වෙලා සංසුන් එහාට මෙහාට දුවන්නේ නැහැ, රත්විලි නැහැ, දැවිලි නැහැ, පිච්චිලි නැහැ. මොන තරම් සුවදායක තත්ත්වයක්ද ඒක මහා විවේකයක්. ඒක හින්දම ඒ හිතෙන්ම පුදුමාකාර ප්‍රීතියක් උපදිනවා. හරි? ඒක දෝරේ ගලා යන වතුරක් උපදින උල්පතකින් ගලන වතුර වගේ. නවත්තන්න බෑ. ඒ විතරක් නෙවෙයි පින්වත්නි. ඒ ප්‍රීතිය උපදවාගත්ත හිතකට පසු කාලීනවත්. හරි? පසු කාලීනවත් මොකද වෙන්නේ? ඒ සිත ඊ타ත්ම ඉහළ මානසිකත්වයකට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම ඉහළ මානසිකත්වයට පත් කර ගැනීම විතරක් නෙවෙයි. එයා එවැනි තත්ත්වයක භාවනාවේදී ඔය කියන මානසික තත්ත්වය, ඔය කියන කය යමක් ඉල්ලන්නේ නැති, හිත යමක් ඉල්ලන්නේ නැති මානසිකත්වය තුළ රැඳුනහම ඒ ඇති වෙන ප්‍රීතිය එයා පාරේ තොටේ ඇවිදගෙන යනකොට වෙනත් ක්‍රියාකාරකම් කරනකොටත් තමන්ගේ ඇතුළාන්තය පිපිරිලා යයි වගේ, පැලිලා යයි වගේ සතුටක් තියෙනවා. එහෙම සතුටකින් එයා සාමාන්‍ය ජීවිතය ගත කරනවා. හැම වෙලේම ප්‍රබෝධයකින්, සතුටකින්, පිරිච්ච හිතකින් ජීවිතය ගත කරන ස්වභාවයක් තියෙනවා. ඒක හරීම අපූර්ව තත්ත්වයක්. අන්න ඒ අපූර්වත්වය අත්විඳ ගන්න වැඩි දෙනෙකුට ලැබෙන්නේ නැහැ. ඒකයි කිව්වේ අර කරුවලේ ඉපදිලා කරුවලේ ජීවත් වෙලා කරුවලේ මැරිලා යන සත්තු වගේ කියලා. හරි? ඉතින් අපි බලන්න ඕනේ ඔහොම දේවල් මේ ලෝකේ තියෙනවද? මේවා ලං වෙන්න පුළුවන් තැන්ද? ඒකින්ද එහෙම ලං වෙන්න පුළුවන් ප්‍රායෝගිකව ලං වෙන්න පුළුවන් තැන් කියලා තේරුණොත් තමයි අපිට පැහැදිලිවම ওই ප්‍රහාණ සංඥාව උපදින්නේ. මම මේක අයින් කරගෙන අන්නතර තත්ත්වයටපත් වෙලා ඉන්න ඕනේ කියලා ප්‍රහාණ සංඥාව උපදින්නේ අන්න එතකොට. ඒක නිසා වෙන්න අපි අපේ ජීවිතය ඊටාම ඉහළම මානසිකත්වයකට පත් කරගන්න ඕනේ කියන අදහස ඇති කරගත යුතු තියෙනවා. ඉතින් ඒකට අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගන්න ඕනේ. ඒක කරන්නේ අනුන් නෙවෙයි. ඒකට පණිවිඩ ලබා දෙන්නා තමන්ගේ හිත. මෙවැනි තත්ත්වයක් තියෙනවා, මේ තත්ත්වෙට මම පත් වෙන්න ඕනේ. මෙවැනි තත්ත්වයක් තියෙනවා, මේ තත්ත්වෙට මම පත් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ තත්ත්වෙට පත් වෙන්න ඕනේ කියලා හිතෙන්න නම් ඒක ගැන හැර දැනගන්න ඕනේ. ඒ තත්ත්වෙට පත් වෙන්න ඕනේ නම් ඒ ගැන සැක නැතුව දැනෙන්න ඕනේ මට.
එතකොට අන්න ඒ සැක නැතුව ඒ తত্ত্বය දැන ගැනීම සැක නැතුව ඒ తত্ত্বය දැන ගැනීම මගේ පැත්තෙන් මට විශාල ලාභයක්. හරිද? විශාල ලාභයක් වෙන්න ඕනේ සැක නැතුව ඒ தත්ත්වයටපත් වෙන්න පුළුවන් කියලා දැන ගැනීම. එතකොට තමයි මගේ හිත පෙළඹෙන්නේ එතෙන්ට යන්න ඕනේ කියලා. ඒක නිසා මම හිතනවා අපි ජයමග වැඩසටහනේදී අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ ගැන ප්‍රායෝගිකත්වයක් කතා කරන්න. මොකද මෙතෙන්ට අපි යා යුතුව තියෙනවා. ලෝකේ යම් කිසි කෙනෙක් මේ ධ්‍යාන මට්ටම් නැත්තම් උපරිම චිත්ත ඒකාග්‍රතාවයක් අත්විඳින්න පුළුවන් නම් ධ්‍යාන වලට මෙහා හරි. ඒ අය බොහෝම සංවර, ඊටාම සුවදායක මිනිසුන් වෙනවා. පින්වත්නි, අපිට මේකේ වටිනාකම නැති වුණාට සමහර නොයෙකුත් ජාතීන් මේ ලෝකේ ඉන්න මේවා පුහුණු කරනවා. ඒවා පුහුණු කරන මධ්‍යස්ථාන එයාලගේ ජාතීන් එයාලගේ ඒ රටවල් වල ඒ ජාතීන් අතර හදාගෙන තියෙනවා. ඒ අයට මේකේ වටිනාකම් දැනලා තියෙනවා. අපි පාවිච්චි කරන්නේ නැති අපි ළඟ තියෙන මේ වටිනා උපක්‍රම දැන් ලෝකයේ නොයෙකුත් අය පාවිච්චි කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඇයි අපි මේ අපි ළඟ තියෙන වටින දේ භාවිතා කරන්නේ නැත්තේ? ඇයි අපි මේ සඳහා උනන්දුවක් නැත්තේ? මේ පිළිබඳ අපි ගවේෂණය කරන්නේ නැති හින්දා. ඒකයි අපි ජයමග වැඩසටහන ඔස්සේ මෙවැනි ගැඹුරු කාරණාවල් වල තියෙන ප්‍රායෝගිකත්වය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හෙට දවසේ අපි මේක කොච්චර ප්‍රායෝගිකද කියලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්. මේ පජහති කියන ප්‍රහාණ සංඥාව නැත්නම් පජහති කියන මානසික தত্ত্বය ඇති කරගන්න විස්කම්බන ප්‍රහාණය පිළිබඳව ප්‍රහාණ සංඥාව ඇති කරගන්න කළ යුතු දේවල් පිළිබඳව තවත් සාකච්ඡා කරන්න ඉඩකඩ තබා ගමු. ජීවිතය නිවැරදි කරගන්න සීලයේ පිහිටවලා තමන්ගේ හිත ශක්තිමත් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන මමත් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය කවුරුත් ඇති කරගන්න ඕනේ. ලෞකික ලෝකෝත්තර දියුණුව ඇති කර ගැනීම සඳහා මේ ධර්මය මම භාවිතා කරනවා කියන අදහස ඇති කරගන්න. එවැනි තත්වයකට පත් කරගන්න හැම කෙනෙකුටම ශක්තිය එවැනි තත්වයකට පත් වෙන්නට තමන්ගේ හිත පත් කරගන්නට හැම කෙනෙකුටම ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේ නිවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරපු පින්වන්ත අයට මේ ධර්මයේ තුලින් ධර්ම සංවේගය උපදවාගෙන තමන්ගේ ජීවිතය නිවැරදි කරගන්න ඕනේ කියලා කායිකව, වාචසිකව, මානසිකව වෙහෙසෙන්නට ඕනේ කියලා යම් අදහසක් ඇති වෙලා ඒ අනුව කටයුතු කරන්නේ නම් එහෙම කටයුතු කරන හැම වාරයකදීම මේ දායකත්වය ලබා දීලා තමන්ගේ නිවසට මේ ධර්මය අරගෙන ආපු අයට බොහෝ පින් රැස් වෙනවා. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු මේ ජීවිතය සාර්ථක කරගන්න උදව් කරපු මගේ කල්යාණ මිත්‍ර ඒ දායකත්වය ලබා දුන්න පින්වන්ත පිරිසට උතුම් ධර්මය අවබෝධ වීම සඳහාම ධර්ම දේශනා කරපු මගේ තුලත් ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැමදෙනා තුලත් ජනිත වුණා වූ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ පොල්ගස් ඕවිත ඉසුරු උයන වෑතර 55 B15 ලිපිනේ පදිංචි පත්මා මුණසිංහ මහත්මිය කියලා සඳහන් කරලා තියෙන්නේ. අප්‍රේල් 26 වෙනි දිනට යෙදුන නන්දන මුණසිංහ හා පත්මා මුණසිංහ වන අප දෙපළගේ වසර 30ක විවාහ සංවත්සරයට ආශිර්වාද ලබා ගැනීමත් මැයි 21 වෙනි දිනට යෙදුන තරුෂ ලවන්ත් මුණසිංහ හා තවීෂා කරුණානායක යන දෙපළගේ වසර 2ක විවාහ සංවත්සරයට ආශිර්වාද ලබා ගැනීමත් වගේම දියණි දිලක්ෂා මුණසිංහ දරුවාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් වගේම ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්මය අවබෝධ වේවා කියන අරමුණෙන් තමයි මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඉතින් පත්මා මුණසිංහ මහත්මිය බලාපොරොත්තු වෙච්ච ආකාරයටම ඒ අයගේ සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. ඒ බලාපොරොත්තු වෙන ආකාරයටම අපි ආශිර්වාද කරනවා. ඒ අයට තව බොහෝ කාලයක් නිදුක් නිරෝගීව වගේම සමගි සම්පන්නව තමන්ගේ ජීවිත සුරක්ෂිත කරගන්නට මේ හැම කෙනෙකුටම වාසනාව ලැබේවා කියලා. ඒ වගේ මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනකටම උතුම් නිවනින් සැනසෙන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.